ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්නතුනි, විනය පිටකයට ආරම්භයක් හැටියට අපි මහා වග්ගපාළියේ මහා කන්දකය පිළිබඳව සාකච්ඡා කරන්නට ආරම්භ කළා. එතනදී මහා කන්දකයෙහි සඳහන් වෙන පළවෙනි වාක්‍ය දෙක පිළිබඳව අපි අට කතාව සහ ටීකා ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන කරුණු වෙත යොමු වෙද්දී සමන්ත පාසාදිකාය මහා කන්දකය වර්ණනා කරන නැත්නම් මහා වග්ගපාළිය පැහැදිලි කරන්න ආරම්භ කරද්දී බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ගාථා පහක්. ඒ ගාථා පහෙන් පළවෙනි ගාථාවේ මේ උබින්නම් පාතිමොක්කානම් කියන පදය පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. එතනදී අපි සඳහන් කළා විනය පිටකය පාරාජික පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ගපාළි, චුල්ල වග්ගපාළි, පරිවාර පාළි වශයෙන් ග්‍රන්ථ පහකට බෙදෙනවා. ඒ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට නැවත බෙදෙනවා: විභංග, කන්දක සහ පරිවාර කියලා. එතනදී විභංගයේ හැටියට සඳහන් කරන්නේ පාරාජික පාළි සහ පාචිත්‍ය පාළි කියන ග්‍රන්ථ දෙකේ සඳහන් වෙන කරුණු. එතකොට ඒ ග්‍රන්ථ දෙකේ සඳහන් වෙන කරුණු ප්‍රධාන වශයෙන් උභය ප්‍රාතිමෝක්ෂය සහ විභංගය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන බව අපි සඳහන් කළා. ප්‍රාතිමෝක්ෂය භික්ෂු ප්‍රාතිමෝක්ෂය, භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය හැටියට බෙදෙනවා. විභංගය භික්ඛු විභංගය, භික්ඛුණී විභංගය හැටියට බෙදෙනවා. එතකොට මෙන්න මේ විභංග කියන වචනය අපිට සඳහන් වෙන තැනක් පාළි විනය පිටකෙදී හම්බ වෙනවා. එතනදී සඳහන් වෙන්නේ තනි පදයක් හැටියට නෙමෙයි, සුත්ත විභංග කියලා තමයි සඳහන් වෙන්නේ. මේ විභංග කියන තනි වචනේ සුත්ත විභංග කියන වචනය. ඒ කොතනදීද කියලා සඳහන් කළොත් චුල්ල වග්ගපාළියේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ නම් චුල්ල වග්ගපාළියේ තියෙනවා ග්‍රන්ථ දෙකක්. ඒ ග්‍රන්ථ දෙකෙන් දෙවැනි ග්‍රන්ථයේ අවසාන කන්දකය තමයි සත්ත සතික කන්දකය. මේ සත්ත සතික කන්දකයේ තියෙන දෙවැනි සංගායනාව පිළිබඳව තොරතුරු. එතනදී සමහර විට ඔබට මතක ඇති වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා විසින් අකැප කරුණු 10ක් කැපයයි ප්‍රකාශ කිරීමෙන් නැත්නම් දස අකැප වස්තු පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළ නිසා තමයි යස තෙරුන් වහන්සේගේ, යස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ඉදිරිපත් වීමෙන්, මඟ පෙන්වීමෙන්, සංවිධානයෙන් මේ දෙවැනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. එතනදී මේ දසාකප වස්තු විනිශ්චය කිරීම සඳහා සංඝ කමිටුවක් ඇති කරනවා. එතනදී රේවත ස්වාමින් වහන්සේ විනය විචාරීම සඳහා තමන් වහන්සේව සම්මත කරගන්නවා. සබ්බකාමී මහරහතන් වහන්සේ ඒ විනය විසඳීම සඳහා තමන්ව සම්මත කරගන්නවා. ඒ අනුව රේවත මහරහතන් වහන්සේ සබ්බකාමී මහරහතන් වහන්සේගෙන් අසා සිටනවා කප්පති භන්තේ සිංගිලෝන කප්පෝති. ස්වාමීනි, සිංගිලෝන කප්පය කැපද? සබ්බකාමී මහරහතන් වහන්සේ පෙරලා ප්‍රශ්නයක් නගනවා, කෝ ආවුසෝ සිංගිලෝන කප්පෝති. එවත්නි, සිංගිලෝන කප්පය කියලා කියන්නේ කුමක්ද? කප්පති භන්තේ
සිංගිනා ලෝනම් පරිහරිතුන් යත්ත අලෝනිකම් භවිස්සති තත්ත පරිබුංජිස්සාමීපි. ස්වාමීනි, අංගක ලුණු දමාගෙන ලුණු නැති තැනකදී පරිභෝග කරන්නෙමි පරිහරණය කිරීමට කැපයි. නාවසෝ කප්පති. එවැත්නි ඒ කාරණය අකපයි. කත්ත පටිකිත්තං. රේවත මහරහතන් වහන්සේ ස්වාමීනි කොතනද ප්‍රතික්ෂේප කළේ? අනිතනදී සබ්බකාමී මහරහතන් වහන්සේ පිළිතුරක් ලබා දෙනවා. සාවත්තියා සුත්ත විභංගේති. සවැත් නුවරදී සුත්ත විභංගයේදීය කියලා. මෙතන මේ සුත්ත විභංගය කියලා කතා කරන්නේ සූත්‍ර පිටකයට අයිති සූත්‍රයක්වත් විභංග ප්‍රකරණයට අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණයට අයිති කන්ද විභංගය ආදී විභංගයක්වත් නෙමෙයි. මෙතන මේ සුත්ත විභංග කියන්නේ සම්පූර්ණයෙන්ම විනය පිටකයට අයිති දෙයක්. මේ සුත්ත විභංග කියන වචනය පැහැදිලි කරන සාරත්ත දීපනී ආදී ටීකාපි විමසලා බැලුවහම එතනදී සඳහන් වෙනවා විමති විනෝදනී ටීකාවේ සඳහන් වෙනවා සුත්ත විභංගේති පදභාජනීයේ කියලා සඳහන් වෙනවා. සුත්ත විභංගය යනු පදභාජනීයෙහිය කියලා සඳහන් කරනවා. අපිට වචනයක් මොන වෙනවා මේ පදභාජනීය කියලා වචනයක්. ඉතින් මේ වචන Taman කැමති නම් යම් කිසි දෙයක සටහන් කරගන්නවා නම් ඔබට මේ විනය පිටකේ තියෙන වචන හුරු වේවි. යම් ග්‍රන්ථයක් අපි හදාරනකොට යම් පිටකයක් හදාරනකොට ධර්ම කරුණු හදාරන අපිට විශේෂ පාරිභාෂිත වචන මුණ ගැහෙනවා. ඒ වචන මොනවද කියලා අපිට හරි නිර්වෘල අවබෝධයක් නැති වුණොත් මේ ග්‍රන්ථ පරිහරණය කරද්දී අපිට අපහසුයි. අපි අපහසුවටපත් වෙනවා. නිසා ඒක කොහේ හරි සටහන් කරලා තිබ්බහම Tamante හොඳ පහසුවක් වෙනවා මේ ග්‍රන්ථ පරිහරණය කරද්දී. ඒකට අලුත් වචනයක් අපිට මුණ ගැහුණා පදභාජනීය කියලා. දැන් අපි පැහැදිලි කරගමු මොකද්ද මේ පදභාජනීය කියලා ඉදිරියේදී. ඊට පස්සේ නැවත අපි බලමු සාරත්ත දීපනී ටීකාවට ගියාම සාරත්ත දීපනී ටීකාවේ සඳහන් කරන්නේ සුත්ත විභංගයේති පදභාජනීය කියලා ඒ විදිහමයි. ඉතින් මේ ග්‍රන්ථ දෙකම එහෙම පදභාජනීය කියලා විතරක් සඳහන් කරද්දී ඊට වැඩිය පැහැදිලි කිරීමක් කරනවා වචිර බුද්ධි ටීකාවේ. මේ වචිර බුද්ධි ටීකා මේ ටීකා දෙකටම සාරත්ත දීපනී ටීකාවටයි විමති විනෝදනී ටීකාවයි කියන ටීකා දෙකටම වැඩිය ප්‍රමාණයෙන් කුඩයි. නමුත් සමහර වෙලාවට අපිට ඒ ග්‍රන්ථ දෙකේම ඉස්මතු නොකරන කරුණු ඉස්මතු කරන අවස්ථා එනවා. ඒක නිසා විනය පිටකයේ පිළිබඳව වැඩි දුර හදාරන්න ප්‍රිය කෙනෙක් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිහිපින්වතෙක් වෙන්න පුළුවන්. මේ එක ටීකාවකින් සෑහීමටපත් වෙන්න එපා. තුනම බලන්න. සංග්‍රහ ග්‍රන්ථ ගත්තහම ඒ සංග්‍රහ ග්‍රන්ථ තමන්ට හැකිතාක් ප්‍රමාණයක් බලන්න වැඩියෙන් බැලුවයි කියලා කිසිම මේ පාඩුවක් වෙන්නේ නැහැ. ඒන් අත්වෙන වාසි පමණයි තියෙන්නේ. මේ ළඟදිත් අපිට එහෙම අත්දැකීමක් ලැබුණා. එතනදී එක් ග්‍රන්ථයක තියෙන කරුණ තවත් ග්‍රන්ථයක සමහර වෙලාවට ඊට වැඩිය පැහැදිලි කරලා තිනවා. මේකත් ඒ හොඳ අවස්ථාවක්. මෙතනදී සඳහන් කරනවා වචිර බුද්ධි ටීකාවේ සුත්ත විභංගයේති මාතිකා සංඛාතේ සුත්තේච තස්ස පදභාජනී සංඛාතේ විභංගේ ඡාති අත්තෝ කියලා.
එතකොට එතන සඳහන් කරනවා සුත්ත විභංගය යනු මාතිකා සංඛ්‍යාත සූත්‍රයේහිද එහි පදවාජනී සංඛ්‍යාත විභංගයේහිද යන අර්ථයයි කියලා. මෙතනදී මාතිකා කියන්නේ කුමක්ද කියන වචනේ අපි සලකලා බැලුවහම මාතිකා කියන වචනය පැහැදිලි කරනවා සාරත්ත දීපනී ටීකාවේ පැහැදිලි කරනවා මාතිකාති යෝපන බික්කු බික්කූඩං සික්ඛා සාජීව සමාපන්නෝ ති ආදීනා තස්මින් අච්චාචාරේ පඤ්ඤත්ත සික්ඛා පදං. මාතිකා කියන්නේ මොකක්ද? විනය පිටකේ හම්බ වෙන යෝපන බික්කු බික්කූඩං සික්ඛා සාජීව සමාපන්නෝ ආදී වශයෙන් ඒ තැන ඒ වරදෙහි වරදක් සිද්ධ වුණාම භික්ෂුවක් විසින් ඒ වරද සිදු වූ කල්හි පඤ්ඤත්ත සික්ඛාපදම් පනවන ලද සික්ඛාපද තමයි මෙතනදී සඳහන් කරන්නේ මාතිකා කියලා. එතකොට පදභාජනීය කියලා සඳහන් කරන්නේ පදභාජනීය කියලා වචනයකුත් අපිට මුණ ගැසුණානේ. පදභාජනීය කියලා වචනයකුත් අපිට මුණ ගැසුණා වජිර බුද්ධි ටීකාවේදී. මාතිකා සංඛ්‍යාත සූත්‍රයේද තස්ස පදභාජනී සංඛාත විභංගේ. විභංගය කියලා කිව්වේ පදභාජනියට. එතකොට පදභාජනීය කියන එක පැහැදිලි කරනවා පදභාජනියන්ති තස්ස සික්ඛාපදස්ස යෝපනාති යෝ යාදිසෝ ආදි ණය පවත්තං විභජනං. මේ පදභාජනීය කියන්නේ ශික්ෂාපදයක් පනවලා ඊට පස්සේ ඒ ශික්ෂාපදයට යෝපනාති යෝ යාදිසෝ ආදී වශයෙන් පවතින බෙදා දැක්වීමේ පද බෙදා පැහැදිලි කොට දක්වන තැනට කියනවා පදභාජනීය කියලා. එතකොට අපි ශික්ෂාපදයක් පිළිබඳව කතා කරනකොට ඒ ශික්ෂාපදයට කියනවා මාතිකාව කියලා. ඒ ශික්ෂාපදයේ එක එක පදයක් කියන පැහැදිලි කරන කොටසට කියනවා පදභාජනීය කියලා. දැන් අපිට හම්බුණානේ මෙතනදී චුල්ලවග්ගපාළියේ සිංගිලෝන කප්පේ අකපයි කියලා කත්තපටික්කිත්තං කුතනද ප්‍රතික්ෂේප කළේ කිව්වම සාවත්තියේ සවැත් නුවර සුත්ත විභංගය කියලා සඳහන් කළානේ. එතකොට මෙතන සඳහන් කරන්නේ ඇත්තටම වෙන කිසි එකක් නෙමෙයි පාචිත්‍ය පාළියේ භෝජන වග්ගයට ගියාම භෝජන වග්ගයේ තියෙන සන්නිධිකාරක ශික්ෂාපදයක්. මෙන්න මේ සන්නිධිකාරක ශික්ෂාපදයේදී බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවනවා යෝපන බික්කු සන්නිධිකාරකං කාදනීයං වා භෝජනීයං වා කාදෙය්‍යවා බුංජෙය්‍යවා පාචිත්‍යං කියලා. යම් කිසි භික්ෂුවක් තැම්පත් කර තබාගෙන කෑ යුතු හෝ පිදිය යුතු හෝ යමක් කන්නේ නම් බුදින්නේ නම් පචිතිය වැත්වේ කියලා ශික්ෂාපදයක් පනවලා තියෙනවා. ඒතර මේ ශික්ෂාපදය ගත්තහම අර සඳහන් කරපු මේ සාරත්ත දීපනී ටීකාවේ සඳහන් කරන විදිහට ශික්ෂාපදය මොකක්ද වෙන්නේ? ශික්ෂාපදය කියන්නේ මාතිකාව. ශික්ෂාපදය කියන්නේ මාතිකාව. එතකොට ශික්ෂාපදයෙන් පස්සේ සඳහන් වෙනවා යෝපනාති යෝ යාදිසෝ බික්කූති අයන් තස්මින්. මෙතන කලින් සඳහන් කරලා තියෙන නිසා නැවත සඳහන් කරන්නේ නැත්තේ පෙය්‍යාලමින් කියවෙන්නේ කලින් සඳහන් කරලා තියෙන කොටස ඉවත් කරලා තියෙනවා නැවත නොකිය යුතු නිසා.
මේ විදිහට යෝපන කියන වචනේ පැහැදිලි කරලා තියෙනවා. බික්කු කියන වචනේ පැහැදිලි කරලා තියෙනවා. සන්නිධිකාරකම් කියන්නේ සන්නිධිකාරකම් නාම අපපටිග්ගහිතං සමාවෙන අජ්ජපටිග්ගහිතං අපරච්චු කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කාතනීයං නාම පංච භෝජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාව ජීවිකං ඨපෙත්වා අවශේෂං කාදනීයං නාම මේ විදිහට ඔබට පේනවා දැන් මේ යෝපන කියන වචනේ තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. බික්කු කියන වචනේ තමයි බික්කු කියන වචනයෙන් පැහැදිලි කරන්නේ. බික්කකෝති බික්කු බික්කා චාර සමාපන්නෝති බික්කු ඒ විදිහට විනය පිටකේ පැහැදිලි කරනවා. ඒ කොටස තමයි එතන සඳහන් වෙන්නේ. ඊට පස්සේ සන්නිධිකාරකම් කියන පදේ පැහැදිලි කරනවා. සන්නිධිකාරකම් නාම අජ්ජපටිග්ගහිතං අපරච්චු ආදි වශයෙන් පැහැදිලි කරනවා. කාදනීයං කියන වචනේ, භෝජනීයං කියන වචනේ. ඒත් පදෙන් අරගෙන බෙදලා පැහැදිලි කරලා තියෙනවා. මේ කොටසට කියනවා පද වාජනීය කියලා. ඒතකොට ශික්ෂා පදයක් තියෙනවා. ඒකේ පද වාජනියක් සඳහන් වෙනවා. ඒතකොට නැවත අපි ටීකාවට ගියොත් එතකොට මාතිකාව කියන්නේ ශික්ෂා පදය, පද වාජනීය කියන්නේ ශික්ෂා පදය ඒ පද පැහැදිලි කිරීම. ඉතින් විමති විනෝදනී ටීකාවට ගියත් විමති විනෝදනී ටීකාවෙත් සඳහන් කරන්නේ එහෙමමයි. මාතිකා කියන්නේ ශික්ෂා පද කියලා විතරක් එතන දක්වලා තියෙනවා. පද වාජනීය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා නැති වුණාට. ඒකට අපිට පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මාතිකා කියන නම දෙන්නේ ශික්ෂා පද වලටයි. මාතිකා කියන්නේ ශික්ෂා පද වලට. ඒ අපි විමසලා බලන්නේ ඇයි මේ මාතිකා වලට ශික්ෂා පද සමාවෙන්නේ ශික්ෂා පද වලට මාතිකා කියන නම කියන්නේ ඇයි කියලා. ශික්ෂා පද වලට ඇයි මාතිකා කියන්නේ? ඒ පිළිබඳවත් පැහැදිලි කරනවා මේ ටීකාවලදී. විමති විනෝදනී සඳහන් වෙනවා. මාතිකාති උද්දේශෝ. මාතිකා කියන්නේ මාතෘකා උද්දේශය. ඒතර ශික්ෂා පදයේ හරියට මාතෘකාව වගේ. සෝහි නිද්දේශ පදානං ජනනීයට්ටානේ තිතාති මාතා වියාති මාතිකා. අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරන්නේ යම්සේද ඒ විදිහට මේ උද්දේශය ඇති කරාම ඒ උද්දේශය නිදා පැහැදිලි කරන පද නැත්නම් නිද්දේශ පද උපදවනවා. ඒක නිසා මේ උද්දේශය කියන එක නිද්දේශ පද උපදවන්නා වූ ස්ථානයේ පිහිටි බැවින් මවක් වැනියයි මාතිකායයි කියනු ලැබේ කියනවා. දැන් එතකොට මෙතන එකපාරට යෝපන බික්කු සන්නිධිකාරකං කාදනීයං වා භෝජනීයං වා කාදේය වා බුඤ්ජේය වා පාචිත්‍යං කියලා කිව්වට අපිට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේම ඒක එක පදේ අරගෙන නිද්දේශ පද දක්වලා තියෙනවා. ඒකට තමයි පද වාජනීය. ඒතර මේ පද වාජනීය ඉපදෙන්නේ ඇයි? මේ උද්දේශය තිබිච්ච නිසායි. මේ මාතිකාව තිබිච්ච නිසායි. ඒක නිසා තමයි ශික්ෂා පදයට මාතිකා කියලා සඳහන් කරන්නේ කියන එකයි විමති විනෝදනීයේදී මේ පැහැදිලි කළේ. ඉතින් ඒ ආකාරයෙන්ම තමයි සාරත් දීපනී ටීකාවෙත් පැහැදිලි කරලා තිබුණේ. මාතිකාති උද්දේශෝ සෝහි නිද්දේශ පදානං ජනනීයට්ටානේ තිතත්තා මාතා වියාති මාතිකාති උච්චති. ඉතින් මේ විනය පිටකයට අනුව පැහැදිලි කිරීම අභිධර්ම පිටකයට අනුව පැහැදිලි කරන්නත් පුළුවන්. එතනදී වෙන ක්‍රමයක් එන්නේ. එතනදී මාතිකා කියලා ධම්මසංගණීයදී මුණ ගැහෙනවා. කුසලත්‍රිකය වේදනාත්‍රිකය ආදී වශයෙන් ඒ කුසලත්‍රික ආදී පද නිසා කුසල ධම්මා අභ්‍යාගතා ධම්මා ආදී වශයෙන් පද හැදෙනවා. ඒ පද ධම්මවත්තාන වාරය නිද්දේශ වාරය ආදී වශයෙන් බෙදීලා යනවා. එහෙම සකස් වෙනවා. ඒක නිසා එතනදී ඒ පනවලද මාතෘකාවට මාතිකා කියලා සඳහන් කරනවා. උද්දේශයට මාතිකා කියන වචනේ
දෙන්න පුළුවන්. ඒකට මාතිකා කියන්නේ උද්දේශ. එකම කාරණේ මාතිකා කියන්නේ උද්දේශ කියන්නේ එකම කාරණයක් හැටියට තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මාතිකා කියන පදේ සඳහන් වෙන්නේ. එතකොට නැවත අපි වචිර බුද්ධි ටීකාවට ගියාම එතකොට මාතිකා සංඛ්‍යාත සූත්‍රය කියන එකෙන් අපිට පැහැදිලි වෙනවා මාතිකා සංඛ්‍යාත සූත්‍රය කියලා සඳහන් කරන්නේ මොකක්ද? පරාචික පාළිය සහ පාචිත්‍ය පාළිය කියන ග්‍රන්ථ දෙකේ සඳහන් වෙන ශික්ෂා පදවලට තමයි එතනදී මාතිකා කියලා සඳහන් කරන්නේ. ඒතර මාතිකා සංඛාතේ සුත්තේ කිව්වහම සුත්ත කියලා හඳුන්වන්නේත් විනය පිටකේ සූත්‍රයක් එහෙම නෙමෙයි. කර්ණීයමෙත සූත්‍රය වගේ. මෙතනදී සුත්තේ කියලා සඳහන් කරන්නේ මාතිකා සංඛ්‍යාත සූත්‍රයට. ඒ කියන්නේ ශික්ෂා පද වලටම නමක් තමයි සූත්‍රය කියලා සඳහන් කරන්නේ. එතකොට අපිට එක නිගමනයකට එන්න පුළුවන් මෙතනදී මේ උභය ප්‍රාතිමෝක්ෂය කියලා ඇත්තටම සඳහන් කරන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. ඔය ශික්ෂාපද සමූහයේ භික්ෂූන් වහන්සේලා අඩමසක් පාසා උපෝසත කර්මය සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් හැටියට ආඥාවක් හැටියට අඩමසක් පාසා පාමොක් උදසනවා. මේ පාමොක් උදසනවා කියලා කරන්නේ භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට පනවන ලද ඒ ආදි බ්‍රහ්මචාරීක ශික්ෂාපදත් භික්ෂුණීන් වහන්සේලා තමන් වහන්සේලාට පනවන ලද ආදි බ්‍රහ්මචාරීක ශික්ෂාපදත් එක් භික්ෂුවක් හෝ භික්ෂුණියක් විසින් සජ්ජායනා කරද්දී නැත්නම් ප්‍රකාශ කරද්දී අනෙක් භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා එය ශ්‍රවණය කළ යුතුයි හොඳින් සිහිය යොමු කොටගෙන. ඉතින් මෙතනදී මේ සඳහන් වෙන්නේ ඔය ශික්ෂාපද සමූහය තමයි භික්ෂු ප්‍රාතිමෝක්ෂය සහ භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය කියන්නේ. එහෙනම් මේ උභය ප්‍රාතිමෝක්ෂයට අපිට කියන්න පුළුවන් තව වචනයක් තමයි මොකද්ද? සුත්ත නැත්නම් සූත්‍රය කියලා සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පදභාජනියට සඳහන් වෙනවා මෙතනදී පදභාජනී සංඛාතේ විභංගේ ചാති අත්තෝ. එනම් පදභාජනියට නමක් තමයි විභංග කියලා සඳහන් කරන්නේ. එතකොට මේ ශික්ෂාපද පැහැදිලි කරන පදභාජනී කොටස තමයි භික්ෂු විභංගය සහ භික්ෂුණී විභංගය බවට පත් වෙන්නේ. එතකොට මෙතනදී තියෙන්නේ විභංග කියලා කියන්නේ පදභාජනීය. එතකොට මේ දෙකම සඳහන් වෙනවා මෙතන. එතකොට මේකට සුත්ත විභංග කියලා සඳහන් කරනවා පරාචික සහ පාචිත්‍ය පාළි දෙකට. ඉතින් ඔය විදිහට තමයි මේ පිළිබඳව අපිට පැහැදිලි කරගන්න ලැබෙන්නේ. අලුත් වචන කිහිපයක් මුණ ගැසුණා. එතකොට සුත්ත කියලා සඳහන් කරන්නේ කුමක්ද? විභංග කියලා කියන්නේ මොකක්ද? පාතිමෝක්ෂ කියන්නේ මොකක්ද? කියන කරුණු අපි පැහැදිලි කරගත්තා. එතකොට මේ සුත්ත විභංගය කියලා කියන්නේ කුමක්ද කියලා ඇසුවොත් විනය පිටකයේ සුත්ත විභංගය වෙන්නේ නැත්නම් සුත්ත විභංග කියන වචනයෙන් අපි සඳහන් කරන්න වෙන කිසිවක් නෙමෙයි. පරාචික පාළි සහ පාචිත්‍ය පාළි කියන ග්‍රන්ථ දෙක. එතනින් සුත්ත වෙන්නේ ශික්ෂාපද සමූහය. එතකොට තව එකක් අපිට කියන්න පුළුවන්. කියන වෙන එකක් නෙමෙයි. ශික්ෂාපද.
එතකොට සුත්ත කියන්නේ ශික්ෂාපද, විභංග කියන්නේ පද භාජනීය. මේ දෙකම අයත් වෙන දෙකෙන්ම දෙකම සහිත ග්‍රන්ථ දෙක පාරාජික පාළි සහ පාචිත්‍ය පාළි කියන ග්‍රන්ථ දෙක. ඒ දෙකට කියන සුත්ත විභංග කියලා. එතකොට අපි නැවත මහා වග්ග පාළිය පිළිබඳව විස්තර කරන තැනට සමන්තපාසාදිකාවේ ගියොත් උබින්නම් පාතිමොක්ඛානං සංකීති සමනන්තරං කිව්වහම ප්‍රාතිමෝක්ෂය ගැනීමෙන් එතනදී ටීකාවේ සඳහන් වුණා උබින්නම් පාතිමොක්ඛානන්ති උබින්නම් පාතිමොක්ඛ විභංගානං කියලා. එතකොට ප්‍රාතිමෝක්ෂය සමානයි සුත්ත, සුත්ත සමානයි ශික්ෂාපද, එහෙනම් ශික්ෂාපදයි විභංගත් කියන මේ දෙකම සඳහන් වුණ අපි පැහැදිලි කරපු විදිහට ප්‍රාතිමෝක්ෂ විභංගය. ඒතර පාරාජික පාළියයි පාචිත්‍ය පාළියයි කියන මේ ග්‍රන්ථ දෙක විස්තර කරලා ඉන් අනතුරුව කියන එක තමයි මේන් පැහැදිලි කරන්නේ. එතකොට ඊට අනතුරුව සඳහන් කරනවා සංගායින්සු මහතේරා කන්දකං කන්දකෝවිතු. කන්දයන්හි දක්ෂ මහා ස්තවිරයන් වහන්සේලා විසින් කන්දකය සංගා කළා කියලා කියනවා. උභය ප්‍රාතිමෝක්ෂයට අනතුරුවයි කියන්නේ පාරාජික පාළි පාචිත්‍ය පාළි කියන ග්‍රන්ථ දෙකට පසුව මේ දෙවිසි කන්දකය සංගායනා කළා කියන එකයි. දෙවිසි කන්දකය කියන්නේ මෙතනදී මහා වග්ග පාළිය අරගත්තාම මහා වග්ග පාළියේ චුල්ල වග්ග පාළියේ සඳහන් වෙන්නේ කන්දක. ඒ කන්දක 22ක් තියෙනවා. ඒ 22ක් වූ කන්දක මහා වග්ග පාළි සහ චුල්ල වග්ග පාළි කියන ග්‍රන්ථ දෙකේ පිටී යනවා. මේන් කියවෙන්නේ පාරාජික පාළි පාචිත්‍ය පාළි කියන ග්‍රන්ථ දෙක සංගායනා කළාට පස්සේ සංගීතීකාරක තෙරුන් වහන්සේලා මේ මහා වග්ග පාළිය සහ චුල්ල වග්ග පාළිය සංගායනා කළාය කියන එක. එතකොට මේ මහා වග්ග පාළියේ චුල්ල වග්ග පාළියේ තියෙන විනය කරුණු කන්දක කියලා හඳුන්වන්නේ ඇයි? සාරත්ත දීපනියේ සඳහන් කරනවා මේ පිළිබඳව යං කන්දකං සංගායන් සම්බන්ධෝ කන්දානං සමූහෝ කන්දකෝ කන්දානං වා ප්‍රකාශනත්තෝ දීපනතෝ කන්දකෝ කන්දාති චෙත්ත පබ්බජ්ජුපසම්පදාති විනය කම්ම සංඛාතා චාරිත්ත වාරිත්ත සික්ඛාපද සංඛාතාච පඤ්ඤත්තියෝ අදිප්පේතා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ කන්දක කියලා සඳහන් කරන්නේ කන්දයන්ගේ සමූහය කියන එක. ඒ වගේම කන්දයන්ගේ ප්‍රකාශ කරන්නා වූ දක්වන්නා වූ අර්ථේනුත් කන්දක කියලා කියනවා. කන්දක කියලා කියන්නේ එතනදී පැවිදි උපසම්පදා විනය කර්ම සංඛ්‍යාත චාරිත්‍ර සංඛ්‍යාත ශික්ෂා පද ප්‍රඥප්තිත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් කරන චාරිත්‍ර වාරිත්‍ර සංඛ්‍යාත ශික්ෂා පද නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර ශික්ෂා පද සංඛ්‍යාත පැනවීමුත් අදහස් කරනවා කියලා සඳහන් කරන්නේ. එතකොට අපි බැලුවොත් කන්ද කියලා කියන්නේ මොනවද මෙතනදී? පැවිදි උපසම්පදා විනය කර්ම සංඛ්‍යාත බුද්ධ ප්‍රඥප්තියින් ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර ශික්ෂා පද සංඛ්‍යාත බුද්ධ ප්‍රඥප්තියිනුත් සඳහන් අදහස් කරනවා කන්ද කියලා. එතකොට ඒ කන්දයන් ප්‍රකාශ වන්නා වූ දක්වන්නා වූ ග්‍රන්ථ කන්දක කියලා කියනවා. නැත්නම් ඒ පැවිදි උපසම්පදා විනය කර්ම සංඛ්‍යාත ප්‍රඥප්ති සමූහයත් චාරිත්‍ර වාරිත්‍ර ශික්ෂාපද සංඛ්‍යාත ප්‍රඥප්ති සමූහයත් සහිත කන්දයන්ගේ සමූහය 22
සඳහන් කරනවා කන්දක කියලා. එතකොට මෙතනදී සඳහන් කරනවා පබ්බජ්ජාතිනීහි භගවතා පඤ්ඤත්තත්තා පඤ්ඤත්තියෝ උච්චන්ති. පැවිදි කිරීමාදී බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද නිසා ප්‍රඥප්තියයි හඳුන්වනවා. පඤ්ඤත්තියංච කන්ද සද්ධෝ තිස්සති ධාරුක්ඛන්தோ අක්ඛිඛන්தோ ආදීසු විය. ප්‍රඥප්තියදී දැක ගන්න පුළුවන්කම තියෙනවා මේ කන්ද શબ્දය කොහොමද ධාරුක්ඛන්தோ දේව කන්ද නැත්නම් ධර කන්ද අක්ඛිඛන්தோ ගිනි කන්ද ආදී තැන්වලදී අපි චේසෙවත් භාග රාසට්ඨතා පෙත යුජ්ජති යේව තාසං පඤ්ඤත්තිනං භාගතෝ රාසිතෝච විබත්තත්තා. එසේවත් මෙතනදී සඳහන් කරනවා මේ විනය ප්‍රඥප්තියන්ගේ කොටස් රාසි බෙදා දක්වපු නිසා ඔවුන්ගේ මේ ප්‍රඥප්තියන්ගේ ශික්ෂාපදයන්ගේ ප්‍රඥප්තියන්ගේ කොටස් රාසීන් බෙදා දක්වපු නිසා මෙතනදී මෙන්න මේ කන්දක දෙකට කන්දක කියලා සඳහන් කරනවා. නැත්නම් සමා වෙන්න මේ කන්ද 22 සඳහන් වෙන්නා වූ මහා වග්ගපාලි සහ චුල්ල වග්ගපාලි ග්‍රන්ථ දෙකට කන්දක කියලා සඳහන් කරනවා. කන්ද කෝ විදාති මේවා ඒ විදිහට මහා පාරාචික පාලි පාචිත්‍ය පාලි වලට අනතුරුව මහා වග්ගපාලි චුල්ල වග්ගපාලි වශයෙන් සංග්‍රහ කරේ සංගීතිකාරක මහතෙරුන් වහන්සේලා. ඉතින් මහතෙරුන් වහන්සේලාට අන්වර්ථ නාමයක් එතන ලබා දුන්නා කන්ද කෝවිදා කියලා. කන්දයන්හි දක්ෂයෝය කියලා ඒ සඳහන් කරන්නේ මේ පඤ්ඤත්ති භාග රාසි වශයෙන් කන්ද අර්ථයන්හි දක්ෂ කියන අර්ථයෙන් කන්ද කෝවිද කියලා සඳහන් කරනවා කියලා කියනවා. නැතුව මේ පංචස්කන්ධය පිළිබඳව විස්තර විභජනාදීහි දක්ෂතාවය කියන අදහස නෙමෙයි. විනේහි ඇති මේ මහා වග්ගපාලි චුල්ල වග්ගපාලි කියන ග්‍රන්ථ දෙකට අයත් විනය ප්‍රඥප්තියන්ගේ දක්ෂතාවය ඇති ඒ තෙරුන් වහන්සේලා විසින් කියන අදහස.